ස්වාමීන් වහන්සේට හොඳ අත්පොළසන්නාදයක් දෙමුද? අද දවසේ අපේ පාඩමට යන්න ප්‍රථමයෙන් මම කැමති ඔබත් සමග විශේෂයෙන් අපි කතා කළා පෙර පාඩමකදී මෙන්න මේ පුතුන් සම්බන්ධයෙන් මට එක් දෙයක් ඔබට කතා කරන්නට කැමති. විශේෂයෙන්ම අපි කතා කළා යබාල්, එවැගේම යුබාල්, කුබාල් ගැන, ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකය, ඔවුන්ගේ විනෝදාංශය, ඒ වගේම ඔවුන්ගේ බලය ගැන අපි කතා කළා මේ ජාතීන් නමස්කාර කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම කැමති නෑ යම් ජාතියක් කරන නමස්කාරයට අගෞරවයක් කරන්නට. ඒක හොඳට මතක තියාගන්න. නමුත් මේ පරම්පරා දෙක, කායින්ගේ සහ සෙත්ගේ පරම්පරා දෙක හරියට ලෝකවල් දෙකක වගේ. ඉතින් ඔවුන් ලෝකවල් දෙකක ජීවත් වුණු කණ්ඩායමක් හැටියට අපට දකින්න පුළුවන්. ප්‍රමේදයන් දෙකක් තියෙන රටවල් දෙකක් වගේ. ඉතින් මම දන්නේ ඔබ කොයි රටේද ජීවත් වෙන්නේ කියලා, කායින්ගේද සෙත්ගේ රටේද කියලා. කෙසේ හෝ අපි බොහෝ වෙලාවට අපි සෙත්ගේ රටේ ජීවත් වෙමින් අනිකුත් ජනතාව ප්‍රතික්ෂේප කරන්නා වූ මනුෂ්‍ය කොට්ටාශයක් විය යුතු නැහැ. හැබැයි අපි යම් දායකත්වයක් අපේ ජීවිතයෙන් දැක්විය යුතුයි. මම කියන්නේ ඔබ හැමෝටම දේවගතිවරු වෙන්න කියලා, මිෂනාරිවරු වෙන්න කියලා. නමුත් අපි අවධානය දැක්විය යුතුයි විශේෂයෙන්ම මෙන්න මේ කාරණාවන්. ඉතින් මගේ නෝනා කියන හැම වෙලාවෙම උගන්වද්දි ඔයා මේ රවුම් වලින් පෙන්වන්නේ කියලා. ඉතින් මම රවුම් නැතුව කොටු වලින් පෙන්වන්නම් ඔබට. අපි ජීවත් වෙන රටේ ඉඳලා, එහෙම නැත්නම් මේ සෙත්ගේ වංශයේ ඉඳලා මේ ආර්ථික වරප්‍රසාද, ඒ වගේම විනෝදය අපට තිබෙනවා. අපි දෙවියන් වහන්සේව සතුටු කරමින් නටනවා. ඒ වගේම අපිට දේශපාලන වශයෙන් අපි යම් යම් බලතල වලටත් ගමන් කරනවා. මේවා අපිට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය. නමුත් අපි දකිනවා බොහෝ මිනිස්සු මේ අංශ තුන පාවිච්චි කරන්නේ තමුන්ට ගෞරවය ලබන්න, තවත් ජාතියක් රිදවන්න, එහෙම නැත්නම් තවත් තමුන්ම ජනප්‍රිය වෙන්න. නමුත් අපි මේව පාවිච්චි කළ යුත්තේ තවත් කෙනෙක්ව දිනන්න, තවත් ජාතියකට පිහිට වෙන්න, තවත් කෙනෙකුට දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නටයි. මම යාඥා කරන්නේ කිතුණුව මේ අංශ වලින් බලපෑමක් ඇති කළ යුතු චරිත වෙන්න ඕන කියලා. ඔවුන් ජනප්‍රිය චරිත වෙන්න ඕන ටීවී එක තුල. ඔවුන් ප්‍රදේශය තුල හොඳ උසස් නිලධාරීන් වෙන්න ඕන. ඒ වගේම ඔවුන් දේශපාලඥයෝ වෙන්න ඕන. අපේ සභාවේ ප්‍රධානම පූජකතුමා වන ආචාර්ය ආබ්‍රහම් පාක්, එතුමාගේ ප්‍රධාන දේවස්ථානය, අපි දකිනවා කොරියාවේ පිහිටි ප්‍රධාන දේවස්ථානය. ඒ දේවස්ථානය ඇත්ත වශයෙන්ම විශාල දේවස්ථානයක් හැටියට තිබෙනවා. ඔබ දන්නවා ඒ දේවස්ථානයට විශාල සෙනගක් පැමිණෙනවා. නිකං චරිත නෙමේ, කොරියාව තුල සිටින ප්‍රධාන චරිත. ඉතින් මම සේවය කරන්නේ එතුමාගේ ශාඛා සභාවක. මට මතකයි ඒ කොරියානු සභාවට පැමිණියා ඉතාමත් ජනප්‍රිය නළු නිළියෝ, ඒ වගේම දේශපාලඥයෝ, කොරියානු නාට්‍ය සහ රංග කලාවට අයත් අය, ඒ වගේම විවිධ සංගීත කණ්ඩායම්. ඔබ දන්නවද දන්නේ නැහැ, K-pop කියනා වූ ඒ කණ්ඩායම ඔවුන් පවා පැමිණියා. ඔවුන් සභාවට ආවන් පස්සේ ඔවුන් මොකද්ද කරන්න ගත්තේ? ඔවුන් තමන්ගේ ඒ සේවා ප්‍රදේශය, දේශපාලඥයන් නම් ඔවුන් ඒ ස්ථානයේ සිටි අනිත් දේශපාලඥයන්ව දෙවියන් වහන්සේ වෙතට ගෙනාවා. ඒ වගේම නළු නිළිය ඔවුන්ගේ කණ්ඩායමේ සිටි අයට දෙවියන් වහන්සේ ගැන කිව්වා. ඒ වගේම නාට්‍ය කලාව, ඒ වගේම අධ්‍යක්ෂකවරු, මේ කට්ටිය තම තමුන්ගේ ඒ බල ප්‍රදේශය, එහෙම නැත්නම් සේවා ප්‍රදේශය, රැකියා ප්‍රදේශය තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මේක අපේ සභාවට විතරක් නෙමෙයි, දැන් හැම සභාවක් තුලම ක්‍රියාත්මක වන දෙයක්. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි දෙවියන් වහන්සේ මේ මිනිස්යව පාවිච්චි කරනවා මේ වගේ වටිනා දේවල්, වටිනා චරිත දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන්නට. දැන් ඇත්ත වශයෙන්ම දැන් බොහෝ ක්‍රීඩකයෝ, එහෙම නැත්නම් ක්‍රීඩා ශාස්ත්‍රයේ නියැලෙන අය දෙවියන් වහන්සේ වෙතට පැමිණෙනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙතන ඉන්න ඔබ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ දේවදාසෙක් පාස්ටර් කෙනෙක් වෙන්න නැහැ.
හැබැයි ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ තුල දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙලා ඔබ ඉන්න ජීවත්ව ඉන්න තැන ඔබ රැකියාවක් කරනවා නම් ඒ ස්ථානයේ ඒ වගේම ඔබ යම්කිසි ව්‍යාපාරකයෙක් දෙනවා නම් ඔබත් මේ වගේ චරිතය නම් ඔබ ඉන්න තැන කුඩා කණ්ඩායම් තුල දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේගේ දේ ඉෂ්ට කරන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි සෑම කෙනෙක් ලෝකෙට ආලෝකයක් වෙන්න ඕන. අපි ලෝකයේ තුල සිටිමින් ලෝකේ ජය අරගෙන තවත් අයට මහත් ආශිර්වාදයක් වගුරුවන පිරිසක් වෙන්න ඕන. right? හොඳයි. අද දවසේ අපි බලමු අද දවසේ අපේ පාඩමට අපි ඇතුළත් වෙමු. ඔබත් සමග මම කතා කරන්නට යනවා. නොආ හා ඔහුගේ කාලය අපි අද දවසේ කතා කරන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයෙන්ම අපි කොටසක් පෙරලමු. නොආ ගැන සාකච්ඡා කරන්න කලින් අපි බලමු 2 පේත්‍රස් 3:8 වෙනි පදය. 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. මේකට හොඳට අහුම්කම් දෙන්න. නමුත් ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්නේ අවුරුදු 1000ක් එක දවසක් මෙන්නේ යන මේ එක කාරණය මතක නැති නොකරල්ලා. දෙවියන් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් අවුරුදු 1000ක් එක දවසක් කියලා අපි ඇසුවා. අපි මැවීමේ ක්‍රියාවලියට ගියොත් උප්පත්ති පොතේ ඒ ස්ථානයේහි දින 7 ගැන සටහන් වෙනකොට සමහරුගේ අදහස වෙන්නේ ඒක සාමාන්‍යයෙන් පැය 24 දින 4ක් කියලා. විවිධ අදහස් තිබුණත් අපි අද දවසේ බලන්න යන්නේ බයිබලානුකූලව කුමක්ද දෙවියන් වහන්සේයින් අදහස් කළේ? බයිබලයේ පදනම්ව මොනවාද ඇත්ත වශයෙන්ම මෙතන සටහන් වන්නේ කියනා උදේ. 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදයට අනුව අපි බැලුවා එක දවසක් දෙවියන් වහන්සේට අවුරුදු 1000ක් කාලයක් වගේ කියලා. දැන් මම නම් කියන්නේ ඇත්තෙන්ම සමාවෙන්න එක දවසක් දෙවියන් වහන්සේට අවුරුදු මිලියනයක් වෙන්නත් පුළුවනි. දැන් දෙවියන් වහන්සේ කාලයට හසු වෙන්නේ නැති දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට කාලයක් නියම කරන්නට බැහැ අපිට. පැය 24ක් කියලා දෙවියන් වහන්සේගේ දැක්මෙන් දෙවියන් වහන්සේ බලන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දැක්ම වෙනස් කාලය ගැන. අපි දන්නවා මැවීමේ ක්‍රියාවලිය දින 6ක් තිබුණා කළා. ඒ වගේම 7 වෙනි දවසේ දෙවියන් වහන්සේ නිවාඩු ගත් දවස සබත් දවස. පළවෙනි දවසේදී දෙවියන් වහන්සේගේ මැවීම තුල අපි දකිනවා උන්වහන්සේ ආලෝකය සහ ඒ වගේම අන්ධකාරය උන්වහන්සේ නිර්මාණය කළා. දැන් මෙතන අපි දකිනවා මේ නිර්මාණය තුල තියෙන දේ තමයි වෙන් කිරීම. දැන් බෙදීම ස්වභාවයේ බෙදීම නෙමේ. ආලෝකයේ අන්ධකාරය යහපත නපුර. වෙන් කිරීම කියන එකට හීබ්‍රු අර්ථකථනය දෙන්නේ සුද්ධ කිරීම. එතකොට දෙවියන් වහන්සේ මේ මැවීම තුල පවිත්‍රත්වයක් සුද්ධ කිරීමක් සිදු කරනු ලබනවා මේ දින 6ේදී. උපති පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා පොළොව පාළුව හිස්ව තිබුණා ගැඹුරු පිට අන්ධකාරය වුණයි කියලා. මෙතන පාළුව හිස්ව තිබුණයි කියලා කියනවා. ඉතින් පළවෙනි දවසේ ආලෝකය අන්ධකාරය හැටියට දෙවියන් වහන්සේ වෙන් කිරීම කළා. වෙනි දවසේ දෙවියන් වහන්සේ අවකාශය හදලා ජලය වෙන් කරනවා. කොයි විදියටද? ජලය ඉහළ පිහිටි ජලය සහ පහළ පිහිටි ජලය හැටියට දෙවියන් වහන්සේ වෙන් කරනවා. ඉන්පස්සේ පහළ තියෙන ජල ස්තරය ගැන කතා කරනකොට ඒ පහළ තිබුණු ජලය දෙවියන් වහන්සේ එතනත් බෙදීමකට පත් කරනවා. ඒ තමයි අපි දකිනවා භූමිය ඒ වගේම මුහුද හැටියට වෙන් කිරීම කරනවා. දැන් ඒ වගේම 4 වෙනි දවසට ගියොත් දැන් අපි මෙතනදී කතා කරන්නේ පළවෙනි දවසට සාපේක්ෂිතව 4 වෙනි දවසේ සිද්ධ වූ දේ. 4 වෙනි දවසේ දෙවියන් වහන්සේ නිර්මාණය කරනු ලබනවා ඉර සඳ ඒ වගේම තාරකාවන්. දකින්න ඉර දවාල කෙරෙහි ආණ්ඩු කිරීමත් හඳ රාත්‍රිය කෙරෙහි ආණ්ඩු කිරීමටත් ලැබුවා. පස්වෙනි දවසේදී අපි දකිනවා දෙවියන් වහන්සේ මවනු ලබනවා ආකාශ කුසේ පියාසර කිරීමට සත්තු කුරුල්ලෝ ඒ වගේම මුහුදේ
මශ්‍යයන්. 6 වෙනි දවසේ දෙවියන් වහන්සේ පොළොවේ පිට බඩගායන තිරිසනුන් සහ මනුෂ්‍යාව නිර්මාණය කරනු ලබනවා. දැන් අපි දකිනවා මේ මවපු දේවල් අන්‍යෝන්‍ය වශයෙන් ගැළපීමක් ඇතුව තමයි මවන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා 4 වෙනි දවසේ මවපු දේ පළවෙනි දවසට ගැලපෙනවා. 5 වෙනි දවසේ මවපු දේ දෙවෙනි දවසට ගැලපෙනවා. 6 වෙනි දවසේ මවපු දේ තුන්වෙනි දවසට ගැලපෙනවා. දැන් මේ තුලින් පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ මිදීමේ සැලැස්ම දෙවියන් වහන්සේගේ මැවීමේ සැලැස්ම තුල නිරන්තරයෙන්ම අන්තර්ගතව තිබෙන බවක්. දෙවියන් වහන්සේගේ මැවීමේ ක්‍රියාවලිය තුල එය අන්තර්ගතයි. යෙසායා පොතේ යෙසායා 49 සමාවෙන 46 9 5 10 කියන පදවල අපිට දකින්න ලැබෙනවා දෙවියන් වහන්සේ කියා සිටින පුරාණයේ ක්‍රියාවන් මතක් කරන්න. පුරාණ ක්‍රියාවන් මතක් කරන්න. මම වගේ දෙවි කෙනෙක් නැහැ එතන. එතන සටහන් වෙනවා. අපි කියවමු මේ කොටස. යෙසායා 46 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10 කියන පද. පුරාණයේ පළමු කාරණා සිහි කරපල්ලා. මක්නිසාද මමම දෙවියන් වහන්සේය වෙන කෙනෙක් නැත. මම දෙවියන් වහන්සේ මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධ නූනු දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ මාගේ මන්ත්‍රණය පවත්වන්නේය. කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි කියාත් කියන්නා වූ තැනන් වහන්සේය. සග මිදීමේ ඉතිහාසයේහි මේ ක්‍රියාදාමයේ මිදීමේ ඉතිහාසයේ සමග ඍජුව සම්බන්ධ වෙන පදයට යමු. ද්විතීය කතාව 32 7 වෙනි පදය. පුරාණ දවස් සිහි කරව පරම්පරාවෙන් පරම්පරාවට පසු වුණු වර්ෂ කල්පනා කරව. නුඹේ පියාගෙන් අසව ඔහු නුඹට පෙන්වන්නේය. නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව ඔහු නුඹට කියන්නේය. මෝසෙස් දෙවියන් වහන්සේගේ සේවකයා මේ කාරණාව මේ පදේ කියන්නේ කානාන් දේශයට ඊශ්‍රායල් ජනතාව ඇතුල් වෙන්න ලං වුණු වෙලාවේ. හේතුව මේ ඊශ්‍රායල් ජනතාව කානාන් දේශයට ගියාම එතන තිබෙන සැප ජීවිතය දැකලා දෙවියන් වහන්සේව අමතක කරයි කියලා දෙවියන් වහන්සේ දන්නවා. දැන් ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම යාඥා කරන්නේ කරදර අඩු වෙලාවටද කරදර වැඩි වෙලාවටද? ඔබ දෙයම්ම හොඳින් යනකොට දෙවියන් වහන්සේට කරන යාඥාවයි ඔබ අමාරු අවස්ථාවෙන් යනකොට කරන යාඥාවයි අතර වෙනසක් තියෙනවානේ. සාමාන්‍යයෙන් අපි අමාරු අවස්ථාවෙන් යනකොට තමයි දෙවියන් වහන්සේට අපි යාඥා කරන්නේ. ඒකම ඔබත් මමත් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ අමාරු අවස්ථාව කියන එක. අපිට දෙවියන් වහන්සේව මතක් වෙන්නේ මේ අමාරු අවස්ථාවේ. දෙවියන් වහන්සේ දන්නවා ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට ගියාම ඔවුන් හොඳ සැප ජීවිතේ ඉන්නකොට දෙවියන් වහන්සේව අමතක කරනවා. ඒ නිසා මෝසෙස්ට කියනවා මෝසෙස් මේ ඊශ්‍රායල් ජනතාවට මාව අමතක නොකරන්න කියලා ඔවුන්ට කියන්න. දැන් මේ පදේ අනුව පුරාණ දවස් කියන්නේ මොනවාද? මොනවාද පුරාණ දවස්? පුරාණ දවස් කියන එක ගමන් කරනවා උප්පත්ති පොත දක්වා. උප්පත්ති පොත දක්වා දෙවියන් වහන්සේගේ ජීවිතය තුල කරා වූ දේවල් දැනගන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දැන් ඔබට මතක ඇති නික්මයාම ගමන අවස්ථාවේදී දෙවියන් වහන්සේ කියනවා නුඹලා මාසන්තක වන පිනිස මම නුඹලාව මිසරයෙන් වහල්කමින් පිටතට ගෙනාවයි කියලා. ඔබේ මනස වෙනස් කරගන්න. ඔබ තාමත් වහලෙක් නෙමෙයි. ඔබ තාමත් පාපෙට වහලෙක් නෙමෙයි. ඔබ දැන් මාගේ සෙනගක් මගේ දරුවෝ වෙලා අවසానයි කියලා දෙවියන් වහන්සේ උන්ට කිව්වා. මෙයාම පොතේ 4 වෙනි පරිච්ඡේදය 22 පාරාවට දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් මගේ පුත්‍රයා මගේ කුළුඳුලා ඒ නිසා ඔවුන්ට යන්න හරින්න. ඔවුන් යන්න හරින්න මට නමස්කාර කරන්න කියලා. දෙවියන් වහන්සේ කියනවා අදට මගේ පුතා මගේ දියණියව නිදහස් කරලා යවන්නට ලෝකෙ වෙත යවන්න කියා. ආමෙන්. ඒ වගේම පුරාණ දවස් සිහි කරව පසුගිය වර්ෂවල් කල්පනා කරව කියලා කියනවා. දැන් මෙතනදී අපි ඒකයි මේ පසුගිය දවස් කල්පනා කරමින් මේ අපි පරම්පරාවල් අධ්‍යයනය කරනු ලබන්නේ. දැන් ඔබට මතක ඇති මම පාඩමක කිව්වා අලුත් ගිවිසුමේම බයිබලයේම සටහන් කරලා තියෙනවා තව පද දෙකක්. මේ පරම්පරාවල් පෙළපත් අධ්‍යයනය කරන්න කතා කරන්න ඒවා ගැන වෙහෙස වෙන්න එපයි කියලා.
ඔයගොල්ලන්ට මතකද මම මේක ගැන කතා කළා. මේක ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලිමක් කිරීමක් කළා. අලුත් ගිවිසුමේ සඳහන් වෙන්නා වූ ඒ ස්ථාන දෙකේ ග්‍රීක වචනය මම ඔබට පැහැදිලි කරලා පෙන්නුවා. ඇත්තෙන්ම මොකද්ද එතන කියන්නේ කියලා. කෙසේ හෝ මේ ද්විතීය කතාවේ පදයට අනුව පුරාණ දවස් සිහි කරන්න, පසුගිය වර්ෂවල් කල්පනා කරන්න. ඒ වගේ මෙතන කියනවා නුඹේ පියාගෙන් අසව නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව කියා. මෙතන පියා කිව්වහම මම ඔබෙන් ඇහුවොත් ඔබේ තාත්තගෙන් අහන්න කියලා ඔබේ මනසට මොකක්ද එන්නේ? මේ ස්ථානයේ මේ පියාගෙන් කියන්නේ කවුද? ආබ්‍රහම්ද? නෝවද? නැත්නම් පියවරු සියලුම දෙනාද? ඒ වගේම වැඩිමහල්ලන් කියලා කියනවා. කවුරුද වැඩිමහල්ලෝ? එතන වැඩිමහල්ලන්ට යොදලා තිබෙන හීබ්‍රු වචනේ අර්ථය වෙන්නේ කොණ්ඩේ පැහුණු වයසට ගිය අය නෙමේ. විශේෂයෙන්ම බුද්ධිමත් සහ මතක ශක්තියක් තිබෙන්නා වූ මෙන්න මේ පරම්පරාවල් වල සිටින්නා වූ චරිත. එතකොට අපි දකිනවා මේ පරම්පරාවල් වල සිටියා වූ චරිත වලට දැන් අපිට කතා කරන්න බෑ. නමුත් බයිබලයේ තුලින් ඔවුන්ගේ චරිත දෙස එබිලා බලලා අපට යම් දෙයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි පුරාණ දවස් හැටියට බැවීමේ දවස් 6 අධ්‍යයනය කරන් සිටිනවා. මේ සියලු දේ වසර 6000ක මිදීමේ ඉතිහාසයේ මේ කතාව තුළ දෙවියන් වහන්සේ උදාහරණ වශයෙන් කරන දේවල්. දැන් බැලුවොත් ඇත්ත වශයෙන්ම මේ ආලෝකය පළවෙනි දවසේ නිර්මාණය කරන ආලෝකය වනාහි ඉරෙහි ආලෝකය නෙමෙයි. මන්ද ඉරමවන්නේ 4 වෙනි දවසේ. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන ආලෝකයක් නෙමෙයි. මොකද හේතුව 3 වෙනි දවසේ තමයි තෘණ බිහි කරන්නේ. එසම මේ ආලෝකය කුමක්ද? මේ ආලෝකය අපි දකිනවා යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටියේ කියලා කියනවා. වාක්‍යානෝ ජීවනය වුණා. එසේනම් වාක්‍යානෝ ජීවනයේ වීම තුල ආලෝකයක් බවට පරිවර්තනය වුණා. යොහාන් 8 කියනවා යේසුස් වහන්සේ මම ලෝකයේ ආලෝකය කියලා. යොහාන් 9 කියනවා මම ලෝකයේ ආලෝකය කියලා. මේ ආලෝකය ජීවනය හා සම්බන්ධ වෙන ආලෝකය. එසේනම් අපි දකිනවා මේ මැවීමේ දින දෙස බලනකොට පළවෙනි දවසේදී ආදම්ට ලැබෙනවා ආලෝකය. ආදම් ආලෝකය ලබනවා. ඒ වගේම අපි දකිනවා දෙවෙනි දවසේදී සිද්ධ වූ දේ තමයි අවකාශයේ සාදලා ඒ අවකාශයට ඉහළින් තිබෙන සහ පහළින් තිබෙන ලෙස ජලය වෙන් කරලා තබනවා. එතකොට අවකාශයට ඉහළින් ජලය සහ අවකාශයට පහළින් ජලය. දැන් අපි දකිනවා මේකේ ආදර්ශය වන්නේ නෝවාගේ කාලය අපිට මතක් කිරීම. හේතුව නෝවාගේ කාලේදී ඉහළ ජල කඳත් පහළ ජල කඳත් අපි දකිනවා ඒ ජලය එකතු වෙලා ජල ගැල්ම ඇති වුණා. 3 වෙනි දවසේදී මොනවාද සිද්ධ වුණේ මැවීමේ? 3 වෙනි දවසේදී අපි දකිනවා මේක අදාළ වෙනවා මේ 3 වෙනි දවස මෝසෙස් සමග. කොහොමද? 3 වෙනි දවසේ ගොඩබිමත් මුහුද අපි දකිනවා වෙන් කරනවා. දැන් 3 වෙනි දවසේ සිද්ධ කළ දේ තමයි අපි දකිනවා මෝසෙස්ගේ කතන්දරය දිහා බලනකොට දෙවියන් වහන්සේ මෝසෙස් ලවා ඒ රතු මුහුද දෙබෑ කරලා ගොඩබිම පෙනෙන්නට සැලැස්සුවා. එන අපේ ගැටලුව කොහෙන්ද මේ ආලෝකය? 4 වෙනි දවසේ මේ ආලෝකය දෙස බලනකොට යේසුස් වහන්සේට ඒ සමාන කළ හැකියි. හේතුව එය යේසුස් වහන්සේගේ පරාවර්තනය වන ආලෝකය වගේමයි. මන්ද යොහාන් බෞතිස්ත කියා සිටියා යේසුස් වහන්සේ එනකොට මෙන්න ලෝකයේ ආලෝකය කියලා. අපි දකිනවා ගීතාවලිය 84 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ සූර්යා වගේ කියලා. ඇත්ත ඒකෙදී අර ඊජිප්තුවේ හිටිය වගේ ඉර දෙයියෝ කියන අදහස නෙමෙයි එන්නේ. යේසුස් වහන්සේ මේ සූර්යා ලෝකය වගේ මහිමාන්විත වූ බැබලීමක් සහ මහත් තත්වයක් ඇතුව සිටිනවා කියන එක. එය උපමාමයක් හැටියට තමයි භාවිතා කරන්නේ. 5 වෙනි දවසේ අපි දකිනවා පක්ෂී
මේකෙන් සංකේතවත් කරන්න මොනවද? සැබවින්ම අපි දකිනා පරිවියකගේ ආකාරයෙන් එහෙම නැතිනම් ශුද්ධාත්මයන්ගේ වැගිරීම එහෙම නැතිනම් සභාවේ ආරම්භ වීමේ කාලය අපිට දකින්න පුළුවන්. 6 වෙනි දවසේ අපි දකිනවා මෑන් එහෙම නැත්නම් මිනිසයා සහ මුර්ගයෝ ගැන කතා කරන විශේෂයෙන්ම එලිදරව් උපත සහ අවසාන කාලය අපිට මේකෙදී මතක් වෙනවා. ඒ වගේ මිනිසයා ගැන කතා කරන මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම මේ සියල්ල ගත්තොත් අපි දකිනවා අවසාන කාලයේහි අපිට ඇත්ත වශයෙන්ම උපමාවක් හැටියට මේ ගන්න පුළුවනි. ඒක තබා ගන්න මම මේ දුන්නු හැම එකම මේවා සංකේතාත්මකයි. අපිට දකින්න පුළුවනි විශේෂයෙන්ම නෝවාගේ දවස ගැන කතා කරන්න තමයි මම මේවා ගත්තේ. අපි දකිනවා මේ දින 6 වෙනි දෙවියන් වහන්සේ කිව්වා අවසානයේ ඊතා යහපත්, ඊතාම යහපත් කියලා. එහෙමද? නෑ. දින 6ෙම කිව්වේ නෑ. අපි දකිනවා දෙවෙනි දවසේදී දෙවියන් වහන්සේ කියන්නේ නැහැ ඇත්තෙන්ම යහපත් කියලා. හේතුව දෙවෙනි දවස තමයි අපි දකිනවා නෝවට අපි සමාන කළේ. දැන් මේ දවසේදී දෙවියන් වහන්සේ මෙන් කාර්ය බහුල නිසා උන්වහන්සේට අමතක වුණාද දෙවෙනි දවසේ යහපත් යයි කියන්නේ? නැහැ. ඇත්තෙම අපි දකිනවා දෙවියන් වහන්සේට ඊට හේතුවක් තිබෙනවා. ඔබ උප්පත්ති 1 කොච්චර වාර ගණනක් කියවලා තිබෙනවද? බොහෝ වෙලාවට අපි අවුරුද්දේ පළවෙනි දවසේම පටන් ගන්න උප්පත්ති 1 නමුත් ඔබ දන්නවද ඒ උප්පත්ති 1 කොච්චර කාලයක් කොච්චර ප්‍රමාණයක් අපි කියෙව්වත් එහි තිබෙන සත්‍යතාවය එහි තිබෙන ගැඹුර ඇත්ත වශයෙන්ම අපිට සමහර අවස්ථාවන් වල තේරෙන්නේ නැහැ. හොඳයි අපි අපේ ගැටලුවට යමු. ඇයි දෙවියන් වහන්සේ දෙවෙනි දවසේ යහපත් යයි නොකිව්වේ? අපිට දකින්න ලැබෙනවා ඇත්ත වශයෙන්ම අපි සමාන කිරීමක් කළා දෙවෙනි දවසේ නොවට. මිදීමේ ඉතිහාසයේ මේ චරිතය ඊටම වැදගත් වෙන චරිතයක්. ඒ නිසා අපි උප්පත්ති පොතට පෙරලා ගනිමු 6 වෙනි පරිච්ඡේදයට. නමුත් ඊට ප්‍රථමයෙන් අපි මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ සිට පල්ලෙහාට බලද්දී අපිට දකින්න ලැබෙනවා නෝවා ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් කතා කරනවා. නෝවා ගැන ඇත්ත වශයෙන්ම අපි කතා කරනවා නම් මේ මතෙව් පොත හා සම්බන්ධව අපිට වෙනම කාලයක් අවශ්‍ය වෙනවා. අපි පසුව ඒ ගැන කතා කරමු. යේසුස් වහන්සේ මෙතන සටහන් කරනවා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන. නෝවාගේ දවස්වල මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේ. දැන් මෙතන යේසුස් වහන්සේ දෙවෙනි පැමිණීම උන්වහන්සේගේ පළමුවෙනි පැමිණීම අවසන් වෙලා දෙවෙනි පැමිණීම ගැනයි කියන්නේ. මක්නිසා ජල ගැලීමට පළමුවෙන් දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැලීම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. දැන් යේසුස් වහන්සේ මෙතන කියනවා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම සිදු වෙනකොට නෝවාගේ දවස්වල වගේ වෙනවා කියලා. එහෙනම් අපට යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම තේරුම් ගන්න නම් අපිට නෝවාගේ කාලය කොයි වගේද කියලා අපි තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් 38 පදයේදී කියනවා නෝවාගේ කාලේ ඔවුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියා කියලා. එහෙනම් අපි අද දවසේ කන බොන එක ඒ වගේම විවාහ වෙන එක වැරදිද? ඒ ගැනද මේ කතා කරන්නේ? මොකක් ගැනද මේ කියන්නේ? ඇත්තම අපි මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියන්න යන්නේ මොකද්ද? මොකද්ද උන්වහන්සේගේ අදහස කියලා අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි මේ වචනය බයිබලයේ වැරදි විදිහට පරිවර්තනය කළොත් ඒ වැරද්ද තුල අපේ ජීවිතයත් වැරදි දිශාවකට තමයි ගමන් කරන්නේ. ඒක ඊටම භයානක තත්වයක්. යේසුස් වහන්සේ කියපු දේ අපිට හොඳටම තේරුම් ගන්න අපි උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 3 වෙනි පදේ දක්වා අපි කියවමු. තවද භූමිය මතු පිට මිනිසයන් වැඩි වෙන්න පටන්ගෙන ඔවුන්ට දූවරු උපන් කල දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මිනිසයන්ගේ දූවරුන් සෝභබාන බව දැක තම තමන් කැමැති සියල්ලන් භාර්යාවන් කොට පාවා ගත්තෝය. ස්වාමින් වහන්සේද මාගේ ආත්මය මිනිසයා හා සමග සදාකල්ම විවාද නොකරන්නේය. මක්නිසාද ඔවුත් මාංශය. එසේ වී නමුත් ඔහුගේ කාලය 120 අවුරුද්දක් වන්නේ යයි කීසේක.
මේ බයිබල් කොටස් තමයි ඇත්තෙන්ම උගන්වන්න අමාරුම අපහසුම බයිබල් කොටස්. හේතුව තමයි විවිධ අදහස් සහ විවිධ දැක්මවල් තිබෙනවා. නමුත් මම විශ්වාස කරන දේ සහ ඒ වගේම අපේ මිදීමේ ඉතිහාසයේ ගුරුවරු විශ්ලේෂණය කරගෙන ස්ථිර කරගත් දේ මම ඔබට ප්‍රකාශ කරන්නට යනවා. ටිකක් උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයට අවධානය යොමු කළොත් දෙවියන් වහන්සේ හොඳ නැහැ කිව්වා වූ දවස ගැන සිතුවොත් ඒ දවසේ යම්කිසි දේවල් දෙවියන් වහන්සේ සිදුවෙන බව දැන එය මගහැරියා වගේ වෙන්න පුළුවනි. දෙවියන් වහන්සේට අකමැති දේවල් සිදුවෙන නිසා දෙවියන් වහන්සේ ඒ දවස යහපත්යයි කිව්වේ නැහැ. අපි දකිනවා උප්පත්ති 6 වෙනි පරිච්ඡේදය අපි කියපු කොටසේ 3 වෙනි පදේ. ස්වාමීන් වහන්සේ මගේ ආත්මය මනුෂ්‍යයා සමග සදාකාලම විවාද නොකරන්නේ. right? ඇත්තම මෙතෙට යොදලා තියෙන හීබ්‍රු වචනේ අර්ථය කනගාටු වුණා. sorry. ඒකට හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවපු නිසා කනගාටුනේ නෑ. මනුෂ්‍යයාට දැන් වෙලා තියෙන తත්වය ගැන උන්වහන්සේ කනගාටු වෙනවා. යේසුස් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම දවස්වලත් මේ වගේ සිද්ධ වෙන්න යනවා කියලා. සාමාන්‍යයෙන් ඔබ අහන දෙයක් තමයි උප්පත්ති පොත අධ්‍යයනය කරනකොට කවුද මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ? ඒ වගේම කවුද මේ දූවරු කියන ප්‍රශ්නය. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක්. මේක ගැන ඇත්තම මම අසා තිබෙන ලෙස දැක්මවල් 16ක් එසේත් නැත්නම් දේව ධර්මාචාර්යවරුන්ගේ අදහස් 16ක් තිබෙනවා. මම මේ අදහස් සියල්ල ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ. නමුත් මම අදහස් දෙකක් ගැන ඔබ සමග බෙදා ගන්නට යනවා. ඉතින් මේක ගැන මම ඔබට කියන්න කලින් මම කැමති මේ මත දෙක වේවා එය විශ්වාස කිරීම නොකිරීම මත ඔබගේ ගැලවීම ඔබගේ සදාකාල ජීවනයට යන මාර්ගය ඒකෙන් නැති වෙන්නේ යන්නේ නැහැ. මතක තියාගන්න. දැන් සභාවේ සමහර වෙලාවට ඔබ අනිවාර්යයෙන් මේ මතය පිළිගන්න ඕන. ඔබ මේ මතයේ සිට සිටින්න ඕන කියලා නැහැ. ඒක කිසිදු ආකාරයේ බලපෑමක් ඔබට සිදු කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ආශ්‍රය කරන සහ ඊටමත් ගරු කරන දේව ධර්මාචාර්යවරු දෙදෙනෙක් ගැන කියන්න කැමතියි. ඔවුන් දෙදෙනා තවමත් මේක ගැන තර්ක කරනවා. ඔවුන් හරි හොඳ යාළුවෝ. ඔවුන් එකට කනවා, ඔවුන් එකට ගමන් යනවා, හැම දෙයක්ම කරනවා. හැබැයි මේ දේ ගැන තාම තර්ක කරනවා ඔවුන් දෙදෙනා. ඉතින් අපි දන්න දෙයක් තමයි ඇත්තෙන්ම අපි ඉගෙනගත්තු ආකාරයට සෙත්ගේ සහ කායින්ගේ පරම්පරාවන් දෙක ගැන අපි අධ්‍යයනය කළා. මේ පරම්පරා දෙකේ අපි දකිනවා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ හැටියට සෙත්ගේ පරම්පරාවත් දූවරු මනුෂ්‍ය දූවරු හැටියට කායින්ගේ පරම්පරාවත් අපට අදහ ගන්න එහෙම නැත්නම් විශ්වාස කරන්න පුළුවන් එක දැක්මක්. දෙවෙනි අදහස වන්නේ වැටුණා වූ දේවදූතයෝ කියන දේ. ස්වර්ගයෙන් වැටුණා වූ දේවදූතයෝ එසේ නැතිනම් අපි දකිනවා සාතන් සහ ඒ සේනාව ස්වර්ගයෙන් වැටුණා. ඉතින් මේ මතයත් එතන තිබෙනවා. මම පිළිගන්නේ පළවෙනි මතය කායින් සහ සෙත්ගේ පරම්පරාව කියන දේ. ඉතින් ඔයගොල්ලෝ ඒක පිළිගන්නේ නැත්නම් මට ඔයගොල්ලොන්ව අර වැටුණු දේවදූතයෝ වගේ පේන්නේ නැහැ. මතක තබා ගන්න. ඇතෙන්ම දෙවෙනි මතය බොහෝ වෙලාවට ප්‍රසිද්ධ මතයක්. හේතුව තමයි යුදෙව් සම්ප්‍රදාය පවා පිළිගන්න මතයක් තමයි දෙවෙනි මතය වන දේවදූතයෝ වැටුණා වූ දේවදූතයෝ මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ පුත්‍ර ලෙස සැලකීම. අපි කරන් ඉන්නේ දෙවෙනි දවසේ දෙවියන් වහන්සේ යහපත්යයි නොකිව්වේ ඇයි කියන දේ ගැන. දැන් අපි දකිනවා විශේෂයෙන්ම මෙතන දෙවෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දුවරු සෝභමාන බව දැක්කයි කියලා. මෙතන සෝභමානයි කියන එකට යොදලා තිබෙන හීබ්‍රු අර්ථය වන්නේ හොඳ යහපත. අපි කියනවා මෙතන ඔවුන්ගේ යහපත් සිතුවිල්ල සහ දෙවියන් වහන්සේගේ යහපත් සිතුවිල්ල යහපත මේ දෙක දෙකක්. එතකොට
මේ සියල්ලෙහිදී වැදගත්ම සාධකය වන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කවුද කියන එකවත් මනුෂ්‍ය දූවරු කවුද කියන එකටත් වඩා යහපත් දේ යහපත කියන දේ සිතූ ආකාරය යහපත කුමක්ද? අපි නැවත අපේ බයිබල් කොටසට යමු. තවද භූමියේ මතු පිට මිනිසයන් වැඩි වෙන්න පටන් ගත් කල ඔවුන්ට දූවරු උපන් කල. දැන් මේකද පළවෙනි අවස්ථාව දූවරු ඉපදුණු? මීට ඉස්සලා දූවරු ඉපදුනේ නැද්ද? ඉපදුණා. ඒ වගේම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මිනිසයන්ගේ දූවරු සෝභමාන බව දැක මේකද පළවෙනි වතාව ඔවුන් දැක්කේ මේ දූවරු සෝභමානයි කියලා? නෑ. ස්වාමීන් වහන්සේට මාගේ ආත්මය මනුෂ්‍යයා සමග සදාකල්ම විවාද නොකරන්නේය. දැන් මෙතනදී අපිට පේනවා දේවදූතයෝ පොළොවට වැටිලා ඒ දේවල් සිද්ධ වුණා නම් ඇයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයාව විනාශ කරන්නේ? මනුෂ්‍යයාට දඬුවම් කරන්නේ? ඒ වගේම යේසුස් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා ස්වර්ගය තුල සරණ බන්ධනයක්වත් සරණ වීමක්වත් විවාහ වීමක්වත් නැහැ කියලා. ඒ ප්‍රකාශ වෙන්නේ මේ දේවදූතයන්ට එවැනි ආශාවක් නොමැති බව අපට හැඟෙනවා. එක තර්කයක්. ඒ වගේම මට ගොඩක් සමීප වෙන දේ තමයි උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ මෙන්න මේ සන්දර්භය. එහි තිබෙන අන්තර්ගතය. ඔබට මතකද දෙවියන් වහන්සේ නික්මයාම ගමනේදී ඊශ්‍රායල් ජනතාවට කියනවා නුඹලා මාගේ සෙනග මම නුඹලගේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දේවදූතයෝ ගැන කියන්නේ නැහැ. උන්වහන්සේගේ අනන්‍යතාවය සම්බන්ධතාවය ගැන කියනවා. අපි දකිනවා මැවීමේදී දෙවියන් වහන්සේ ආදම් ඒව සමග සහ සම්බන්ධතාවය තිබුණා. දෙවියන් වහන්සේගේ වැටීම ගැන කතා කරනවා. ඒ වගේම ඔවුන් නැවත පිහිටුවීම ගැන කතා කරනවා. උප්පත්ති 4 වෙනි පරිච්ඡේදයේ වැරදි පරම්පරාවේ බීජය ගැනද කතා කරනවා. අපි ඉපදුනේ ඒ බීජය ඒ වැරදි පරම්පරාවත් එක්ක. නමුත් අද අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් නව උත්පාදනය ලබලා අලුත් බීජ බවට පරිවර්තනය වෙලා එසේතන අලුත් පරම්පරාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නව උත්පාදනය හරහා අපි අලුත් පරම්පරාවකට බද්ධ වෙලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලයින් එකට යේසුස් වහන්සේගේ පරම්පරාවකට. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝව සිටිනවා. ඒ නිසා අපි මේක තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. යේසුස් වහන්සේ අපේ වැඩිමහල් සහෝදරයා කියලා අපි දකින වචනේ තිබෙනවා. දැන් මේ ස්ථානේ අපි දකින දේ තමයි මෙතන සඳහන් වෙන්නේ නැහැ ගැහැණු පිරිමි කියලා. මෙතන සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ සහ මනුෂ්‍ය දූවරු කියලා. ඉතින් මේක කාරණාවන් දෙකක්. ඒ සටහන් වෙනවා නම් සටහන් වෙන්න ඕනේ මනුෂ්‍යයන්ගේ දූවරු මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ කියලා. නමුත් මෙතන සටහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඒ වගේම මනුෂ්‍ය දූවරු කියලා. එහෙනම් මෙතන ඇත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ දෙවියන් වහන්සේගේ බීජය දරන පරම්පරාව. දැන් මෙතන දූවරු කිව්වම කාන්තාව කිව්වම බීජය බලාපොරොත්තු වෙන අය. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කිව්වම බීජය දරාගෙන යන අය. මේ දෙක තේරුම් ගන්න. එහෙනම් මේ ස්ථානේ අපි දකිනවා මනුෂ්‍යයන්ගේ දූවරු කිව්වහම මේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා මනුෂ්‍යව කේන්ද්‍රීය කරගෙන මනුෂ්‍යයා පදනම් කරගත්තා වූ ජන කොටස ගැනයි කතා කරන්නේ. අපි නටමත් දන්නවා දෙවියන් වහන්සේගේ බීජය කියන්නේ සෙත්ගේ පරම්පරාව. කායින්ගේ පරම්පරාව තමයි පලා ගියේ. දැන් මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරු සෝභමාන බව දැක්කයි කියලා. මේකේ අදහස කියන්නේ සෙත්ගේ පරම්පරාව දැක්කා කායින් පරම්පරාවේ ඉන්න ඒ කාන්තාවන්ගේ ස්වභාවයේ ස්වરૂපය අලංකාරය ලිංගිකත්වය. අපිට අන්තර් විවාහය හාම්ගේ පරම්පරාවේ ඉස්මායිල්ගේ පරම්පරාවේ ඒසව්ගේ පරම්පරාවේ මේ පරම්පරාවල් වල සිදු වුණු අන්තර් විවාහයන්ගේ ප්‍රතිඵල ගැන අපි ඉහත පාඩමේදී අපි සාකච්ඡා කළා. දෙවියන්සේ උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයෙන් පරම්පරාවක් ගැන කියලා 5 වෙනි පරිච්ඡේදයේ පරම්පරාවක් මේවා ගැන කියලා උන්වහන්සේ 6 වෙනි පරිච්ඡේදයේ අපට පෙන්නනවා ඇයි මම මේ ලෝකයට විනිශ්චය එව්වේ කියනා වූ කාරණාව. යේසුස් වහන්සේත් කිව්ව අවසාන කාලේ නෝවාගේ වගේ කියලා. එතකොට ඔබ හිතනවාද මේ අවසාන කාලයේදී දේව දූතයෝ ස්වර්ගයෙන් ඇවිල්ලා
මෙහි කාන්තාවන් පාව ගනී කියලා. ඒක නිසා අවසාන විනිශ්චයක් පොළොවට පැමිණේ කියලා ඔබ හිතනවද? දෙවියන් වහන්සේ කතා කරන්නේ ස්වාමින් වහන්සේගේ උරුමකාරයෝ, දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ගැන උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේට සැබවින්ම අවශ්‍යතාවයේ තියෙන්නේ පුත්‍රයන් සමග ගනුදෙනු කිරීම. මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා, අලංකාර දෙවියන් වහන්සේගේ දරුවෝයි කියලා මම විශ්වාස කරනවා. අපි කියෙව්වා ස්වාමින් වහන්සේට මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමග සදාකාලම විවාද නොකරන්නේය. මක්නිසාද ඔහු මාංශය එසේ වී නමුත් ඔහුගේ කාලය 120 අවුරුද්දක් වන්නේ යයි කීසේක. අපි මේ කතාවේ ඊළඟට යනවා 8, 9, 10 කියන පද. එහෙත් නෝවා ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබුණේය. නෝවාගේ පරම්පරාවේ නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන් වහන්සේ සමග හැසුරුණේය. නෝවාට දාව ෂෙම් හා යපෙත් යන පුත්‍රයෝ 3 දෙනෙක් උපන්නෝය. නෝවාට දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ නෝවාට කියනවා පොළොවේ දෙවියන් වහන්සේ ඉදිරියේ දූෂ්‍ය වූ අය පොළොව බලහත්කාරයෙන් පිරී තිබුණේය. දෙවියන් වහන්සේ පොළොව දෙස බැලූසේක බලව එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංශමය වූ සියල්ලෝ පොළොවේහි තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මාංශමය වූ සියල්ලන් කරනකොටගෙන පොළොව බලහත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමයේ මා ඉදිරියට පැමිණ තිබේ. බලව මම ඔවුන් පොළොව හා සමග විනාශ කරන්නෙමි. දෙවියන් වහන්සේ නෝවාට කියනවා නුඹ ගොපේර් ලී වලින් නැවක් සාදා ගනින්න, නැවෙහි කාමර සාදා එහි ඇතුළතත් පිටතත් කීල් ගාපන්න. නුඹ ඒක සෑදිය යුතු ආකාරය මෙය. නැවේ දිග රියන් 300ක්, අඩි 450, පළල රියන් 50ක්, අඩි 75ක්, උස රියන් 30ක්, අඩි 45. නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිම කරපන්න. නැවේ දොර පැත්තකින් සාදාපන්න. පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුළුව ඒක සාදාපන්න. දෙවියන් වහන්සේ නෝවාට කියනවා නැවක් හදන්න කියලා. හිබ්‍රු භාෂාවේ නැවට කියන්නේ අරෝන්. අරෝන් කියන්නේ මෝසෙස්ගේ සහෝදරයා නෙමේ. අරෝන් ඒකේ අදහස වන්නේ එහෙම නැත්නම් තේරුම වන්නේ පෙට්ටිය කියන අදහස. පෙට්ටියක් කියනා වූ අදහස. දෙවියන් වහන්සේ මේ වෙනකන් නෝවට කිව්වේ නැහැ නැවක් හදන්න කියලා. නෝවට කිව්වේ නැහැ පොළොව විනාශ කරන්න යනවා කියලා. නෝවට කිව්වේ නැහැ විනිශ්චයක් එන්න යනවා කියලා. දැන් තමයි නෝවට කියන්නේ නුඹ පෙට්ටියක් හදපන්. නුඹ පෙට්ටියක් හදපන්. පෙට්ටියක් හදපන් ගැලවෙන පිණිස පෙට්ටියක් හදන්න කියලා. විශාල පිට්ටනියක් ප්‍රමාණයේ පෙට්ටියක් හදන්න කියනවා. හිබ්‍රු භාෂාවේ අරෝන් කියන වචනය භාවිතා කරනවා මිනි පෙට්ටියටත්. මිනිය දමන ලද පෙට්ටියට එම වචනයම භාවිතා කරනවා. නෝවටත් පුදුමයි. නෝවා අහනවා ස්වාමීනි මොකටද මේ බොක්ස් එක? මොකටද පෙට්ටියක් හදන්න කියන්නේ? right? ඉතින් නෝවට දෙවියන් වහන්සේ පුදුම සහගත දෙයක් තමයි හදන්නට කිව්වේ.